අපි තාර්කික ద్వාර පරිපත සටහන් වලට සත්‍යතාලයක නඳින හැටි ඒ වගේම බූලියානු ප්‍රකාශන වලට පරිපත අඳින හැටි තමයි ගිය සතියේ කතා කරේ. එතකොට මම ඔයගොල්ලෝගේ අච්චු පොතේ තියෙන ක්‍රියාකාරකමෙන් උදාහරණ දෙකක් තෝරගන්නවා පරිපත නිර්මාණය කරන්න. එතකොට ඒකෙදි මම උදාහරණය බලන්න ඕගොල්ලොන්ගේ C උදාහරණය ඒ C උදාහරණයයි ඊළඟට මෙන්න මේ C උදාහරණයයි ওই උදාහරණ දෙක මම කරන්නේ කොහොමද කියලා පෙන්වන්නම්. පළවෙනි එක තමයි a ධන b dot a ධන b dot a dot a dot c dash a dot c dash මෙන්න මේක තමයි පළවෙනි එක. එතකොට මේකට අපි කොහොමද පරිපත සටහන අඳින්නේ? ඊට පස්සේ සත්‍යතා ලේඛනය නිර්මාණය කරන්නේ. ඉස්සලාම අපි AB කියන ලයින් දෙකට OR තර්කයක් නිර්මාණය කරනවා ධන කියන අදහස දෙන්න. එතකොට AB ඒකේ අවුට්පුට් එකට AC dash A කියන එක අපිට මෙතනින් ගන්න පුළුවන්. ඔන්න A මේ තමයි C dash C මෙතන නම් මේ C dash. ඒ දෙක ඩොට් කියන්නේ AND තර්කයක්. ඊට පස්සේ මේ දෙක ආපහු ඩොට් එකකින් එකතු වෙනවා. ඒ කියන්නේ ආපහු AND තර්කයක්. මෙන්න මේක තමයි පරිපත සටහන වෙන්නේ. සත්‍යතා ලේඛනය ගත්තොත් ඔයා පෙන්වන්න ඕන මේකේ තැන් කීපයක් ගැන. මොනවාද මේ සත්‍යතා ලේඛනය ඔයා පෙන්වන්න ඕන තැන්? A B C කියන තැන් තුන පෙන්වන්න ඕන. ඊට අමතරව මෙන්න මෙතන C dash ගැන පෙන්වන්න ඕන. A ධන B පෙන්වන්න ඕන. A.C dash පෙන්වන්න ඕන සහ F කියන අවුට්පුට් එක පෙන්වන්න ඕන. ඒතර ඇත්තටම මේ සත්‍යතා ලේඛනයේ කොලම් තියෙන්න ඕන 7ක්. මොනවාද කොලම් 7? A කියන කොලම් එක, B කියන කොලම් එක, C කියන කොලම් එක, ඊළඟට C dash කියන කොලම් එක, ඊට පස්සේ A ධන B කියන කොලම් එක, ඊළඟට A.C dash කියන කොලම් එක, ඊට පස්සේ අන්තිම එක A ධන B.A.C dash කියන කොලම් එක. මෙන්න මේ කොලම් 7 තියනවාද බලන්න ඕගොල්ලෝ ඇඳපු සත්‍යතා ලේඛනයේ. ආදාන 3ක් හින්දා අපිට පාතට අවස්ථා 8ක් අඳින්න වෙනවා. එතකොට අපි මේ අවස්ථා 8 පුරවගමු. කොහොමද මං කිව්වේ 8ක් තියෙනවා නම් භාගේ ලියනවා 0.4යි 1.4යි. ඊට පස්සේ 0.2යි 1.2යි 0.2යි 1.2යි. ඊට පස්සේ 0.1යි 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 0.1යි. ඔය විදිහට තමයි ඒකේ අවස්ථා ගොඩනගන්නේ. C dash කියන්නේ C වල අනිත් පැත්ත. එහෙනම් ඒක 1.1යි 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 1.0 වෙන්න ඕන. A ධන B කිව්වහම ඔයා AB දෙන්නව තමයි උදව්වට ගන්න ඕන. AB දෙන්නව උදව්වට අරගෙන A ධන B ගොඩනගා ගන්නවා. එතකොට ධන කියන්නේ එකක් හරි එක නම් එකයි. බලන්න පළවෙනි අවස්ථාව 0.2යි ඒ කියන්නේ 0යි ඊළඟට 0යි ඊළඟට 1යි ඊළඟට 1යි ඊළඟට 1යි ඊළඟට 1යි ඊළඟ 1යි ඊළඟ 1යි ඔක්කොම 1යි. ඊට පස්සේ A.C dash දැන් මේකට ඔයා ගන්නවා මොනවද? A.C dash එක පෙන්වන්න A එකයි A කියන කොලම් එකත් ඕන C dash කියන කොලම් එකත් ඕන මේ වැඩේට. ඔය දෙකෙන් තමයි මේ A.C dash එක හැදෙන්නේ. දැන් බලන්න ඩොට් හින්දා දෙකම එක වුණොත් විතරයි එක වෙන්නේ. එහෙනම් A.C dash හැදෙන්නේ බිඳුවයි sorry බිඳුවයි එකයි බිඳුවයි 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 එකයි බිඳුවයි 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 පළවෙනි හතරම බිඳු. ඊළඟට 1යි 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 බිඳුවයි බිඳුවයි 1යි 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 1යි. එතකොට මෙන්න මෙහෙම 1යි බිඳුවයි අන්තිම එකනේ. ඔව් මෙතන බිඳුවයි මේක බිඳුවයි. ඊළඟට දැන් අපේ අවුට්පුට් එක හදන්න අපිට ඕන වෙනවා A ධන B කියන කොලම් එකයි A.C dash කියන කොලම් එකයි කොයි විදියට හිතන්නද? AND එකක් විදියට හිතන්න. ඩොට් එකෙන් සම්බන්ධ කරන්න. ඒ කියන්නේ දෙකම එක නම් තමයි එක වෙන්න ඕන. එහෙනම් අපේ අන්තිම උත්තරේ 0යි 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 1යි 0යි 0යි 1යි 0යි 0යි 1යි 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 0යි 0යි 1යි 1යි 1යි
1.0. මෙන්න අපේ සත්‍යතා ලේඛනය. ඉතින් ඔයගොල්ලෝ සංසන්දනය කරලා බලන්න මේ සත්‍යතා ලේඛනය ගැන. ඊළඟට අපි දෙවැනි උදාහරණයට එමු. පරිපතයක් දීලා තියෙනවා n දෙකක් තියෙනවා AB මෙන්න මෙහෙම C මෙතනට n දෙකක් ඇඳලා තියෙනවා ඒකේ. ඊට පස්සේ ඒ n දෙක not එකක් දාලා තියෙනවා මෙහෙම. ඊට පස්සේ ඒ not එකත් එක්ක එන මේ දෙක ආපහු n දෙකකින් එකට එකතු කරලා තියෙනවා. මෙන්න මෙහෙම පරිපත සටහනක් ඕගොල්ලොන්ට දීලා තියෙනවා පේනවා ඇති. C part එක ක්‍රියාකාරකම. එතකොට අපි මේකේ ප්‍රතිදානය හදා ගන්න ඕන දැන්. එතකොට මෙයා A නම් මෙයා B නම් මෙයා C නම් මෙතන A.B තියෙනවා. මෙතන B.C තියෙනවා. මෙතන A.B dash තියෙනවා. එහෙනම් මෙතන මේ output එක හැදෙනවා A.B-B.C කියලා. මේ දෙක වරහන් ඇතුලේ තිබ්බට කමක් නැහැ. දැන් අපි ඒකට ගැලපෙන සත්‍යතා ලේඛනය නිර්මාණය කරමු. එතකොට ඒ සත්‍යතා ලේඛනයේ අක්ෂ ඔයාලට පෙන්වන්න වෙනවා. බලන්න කීයක් අක්ෂ තියනවද? A තියනවා, B තියනවා, C තියනවා 3යි. මේකයි 4යි 5යි 6යි 7ක් ඒකෙත් තියෙනවා. එහෙනම් මේ 7ම එන්න අපි අඳිමු. කොලම් එක A B C A.B A.B dash ඊට පස්සේ B.C සහ output එක A.B-B.C. එතකොට මෙන්න මේ කොලම් 7 තමයි ඔයා පුරවලා පෙන්වන්න ඕන. ඔන්න A B C A.B A.B dash BC ඔන්න ඔය විදියට. දැන් බලන්න මෙතන කොහොමද output එක එන්නේ? 0.0.0.1 ඊට පස්සේ 0.1.1.1 ඊට පස්සේ C කියන එක 0.1.1.1 ඊට පස්සේ A.B. දැන් අපි ගන්නවා මෙන්න මේ A කියන කොලම් එකයි B කියන කොලම් එකයි n කියන තර්කයෙන්. එහෙනම් output එක වෙන්න ඕන කොහොමද එන්නේ? 0.1.1.1.1.1.1.1 දෙකම එක නම් එකයි. ඊළඟට A.B dash ඒ කියන්නේ මේ A.B වල අනිත් පැත්ත. එහෙනම් මේ ටික 1.1.1.1.1.0.0 කියලා ලියා ගන්න. ඊළඟට B.C දැන් අපි පාවිච්චි කරනවා ඊළඟ කොලම් දෙක. ඒ කියන්නේ B කොලම් එකයි C කොලම් එකයි මේ වැඩේට. BC දෙක මෙයාට. එහෙනම් BC දෙක දෙකම එක නම් පළවෙනි එක බිඳුවයි ඊළඟ එක බිඳුවයි ඊළඟ එක බිඳුවයි එකයි ආයි බිඳුවයි එකයි. දැන් output එක හැදෙන්නේ කොහොමද? output එක හැදෙන්නේ මෙන්න මේ දෙන්නව n කියන තර්කයෙන් බලලා. එහෙනම් ඒ දෙන්නව අපි n කියන තර්කයෙන් බලනවා දෙකම එක නම් එකයි. එහෙනම් output එක බිඳුවයි මෙයා එකයි ආයි බිඳුවයි ඒක එක වෙලාවක විතරයි එක වෙලා තියෙන්නේ. ඉතින් අනික් සත්‍යතා ලේඛනත් ඕගොල්ලොන්ට ඒ විදිහට ඇඳ ගන්න පුළුවන් වෙයි. අපි ඊළඟට මාතෘකාවක් ලියා ගමු. දැන් මේ තාර්කික පරිපත සම්බන්ධයෙන් විශේෂ දෙයක්. තාර්කික පරිපත සරල කිරීම. දැන් මොකද්ද මේ සරල කරනවා කියන්නේ? අපි try කරලා මෙහෙම ලොකු සර්කිට් එකක් ඇඳලා කියලා හිතන්නකෝ. අපි මෙහෙම ලොකු සර්කිට් එකක් ඇඳගෙන යනවා දැන්. මෙහෙම අපි ඔන්න සර්කිට් එකක් අඳිනවා. දැන් මේ ඇඳපු ලොකු සර්කිට් එක මෙච්චර ලොකුවට නැතුව පොඩිවට අඳින්න පුළුවන්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. සමහර වෙලාවට මේකේ එක බිඳුව ලියවෙන විදිහටම අපිට වෙන එක බිඳුවක් ලියන්නත් පුළුවන් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම මේ නිකන් කටුවට ඇඳපු එකක්.
මම මේකම සත්‍යතා ලේඛනයකට පරිවර්තනය කරන්නම්කෝ. එතකොට මෙතන a ධන b තියෙනවා, මෙතන b dash තියෙනවා, මෙතන a ධන b dot b dash තියෙනවා. ඊට පස්සේ මෙතන output එකේ තියෙනවා මෙතන a. එවනම් මේක හැදිලා තියෙන්නේ a ධන b dot b dash කියලා තමයි මේක හැදිලා තියෙන්නේ. දැන් මම මේක සත්‍යතා ලේඛනයකට හදනවා. සත්‍යතා ලේඛනයකට හැදුවාම a b ඊට පස්සේ b dash a ධන b ඊට පස්සේ a ධන b dot b dash ඊට පස්සේ a ධන b dot b dash ඔන්න ඔහම කොලම් ටිකක් මේකේ තියෙනවා. දැන් අපි මේක එක බිඳුව පුරවලා ගත්තොත් 0.1 0.1 ඊට පස්සේ b dash කියන්නේ b වල අනිත් පැත්තනේ. එතකොට 1 බිඳුව මෙතනට එනවා. ඊට පස්සේ a ධන b කියන්නේ ab දෙකෙන් එකක් හරි එක නම් 1යි. ඊළඟට ඒකත් එක්ක b dash dot කියන්නේ දෙකම එක නම් 1යි. එතකොට ඔන්න ඔහම එනවා. ඊට පස්සේ a උත්තරෙත් එක්ක a කියන එක ගත්තාම එතකොට මේ පළවෙනි එකයි අන්තිම එකයි එකතු වුණාම ප්ලස් එකක්නේ දෙකම එක නම් තමයි එක වෙන්න ඕනේ. එතකොට 1.1 මෙන්න මෙහෙම අපිට සත්‍යතා ලේඛනයක් එනවා. දැන් මේ සත්‍යතා ලේඛනය දිහා බැලුවහම මේ ආපු ප්‍රතිදානයම මේ බලන්න මේ ආපු ප්‍රතිදානය තියෙනවනේ. මොකද්ද ප්‍රතිදානය? මෙන්න මේ ටික. මෙන්න මේ ප්‍රතිදානයම අපිට මෙච්චර ලොකු සර්කිට් එකක් නැතුව ඉදිරිපත් කරන්න පුළුවන් විදිහක් මේ පරිපථය ඇතුළෙම පේනවනේ. දැන් බලන්න ඔයාට මේ පරිපථය ඇතුලේ A කියන කොලම් එකේ ඒකමනේ තියෙන්නේ. එහෙනම් ඔයාට අනුමාන කරන්න පුළුවන් නේද A ධන ඊට පස්සේ A ධන B dot B dash කියන මේ ප්‍රකාශනය ඇත්තටම සමානයි කියලා A වලට. ඇයි දෙකේම එකම අවුට්පුට් එකනේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පරිපථයේ ප්‍රතිදානය මෙන්න මේ A වලට සමාන වෙලා. එහෙනම් ඇත්තටම මේ පරිපථය අපි හදන්නේ නැතුව මේ A වලට ගත්තු ලයින් එකට බල්බ් එකක් අමුණ ගත්තා නම් වැඩේ ඉවරයි කියලා අපිට හිතෙනවා. ඇයි මෙච්චර ලොකු සර්කිට් එකකින් ආපු ප්‍රතිඵලයම තමයි අපිට A වලත් දකින්න හම්බෙන්නේ. ගේට් පරිපථයක් සරල කරනවා කියන්නේ ඔන්න ඕකට. අපි මීට වඩා පොඩි උදාහරණයක් අරගෙන මේක පැහැදිලි කරගන්න උත්සාහ කරමු. අපි ඉස්සෙල්ලා මාතෘකාව ලියා ගමු ගේට් පරිපථ සරල කිරීම. සාමාන්‍යයෙන් තර්ක පරිපථයක් නිර්මාණය කළ විට එහි සංකීර්ණ බව අවම කර ගැනීම සඳහා පරිපථ සරල කරනු ලබයි. අලුත් ඡේදකින් ලියා ගන්න. මේ සඳහා විවිධ ක්‍රම භාවිත කරන අතර ආදාන දෙකක් සහිත පරිපථ සරල කිරීමට සත්‍යතා ලේඛනම භාවිත කළ හැක. හරි. එතකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි හැම සර්කිට් එකම සරල වෙන්නේ නැහැ. සරල වෙනවා නම් ඒව සරල කරලා පෙන්නන්න පුළුවන්. දැන් ඔය ආදාන වැඩියෙන් තියෙනකොට ආදාන දෙකකට වඩා වැඩියෙන් තියෙනකොට සරල කරන්න පාවිච්චි කරනවා කානෝසිතියම් කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ බූලියානු බීජ ගණිතය කියලා ගණිත ක්‍රමයක් තියෙනවා. ඒකෙනොත් සරල කරන්න පුළුවන්. ඉතින් අපි ආදාන දෙකේ තාර්කික ద్వාර ගැන කතා කරන හින්දා ඒ වගේම අච්චු පොතේ පරිපථ සරල කිරීම ගැන වෙනම් පාඩමක් කියලා නැහැ. නමුත් මේක ගැන සරල දැනීමක් තියාගන්න ඕන හින්දා තමයි විභාගයට සරල කරන උත්තර දෙනවා අහනවා. ඉතින් ඒක ගැන දැනගන්න ඕන හින්දා තමයි අපි මේ සරල කිරීම ගැන කතා කරන්නේ. මේකෙදී ආදාන දෙකක් සහිත පරිපථ විතරයි අපි කතා කරන්නේ. එතකොට මම
උදාහරණයක් ඕගොල්ලන්ට දෙන්නම්. ඕගොල්ලෝ මේක සරල කරන්නේ කොහොමද කියලා බලන්න. දැන් මම දෙනවා උදාහරණයක් ලෙස a dot a dash ධන b a dot a dash ධන b වඩාත් සරල කර දක්වන්න. දැන් ඔයා මේක සරල කරන්න නම් සත්‍යතා ලේඛනයක් අඳින්න ඕන. මේක අපි රූප සටහනක් විදියට ඇඳුවොත් කොහොමද? a කියලා එකක් තියෙනවා. ඊට පස්සේ a dash කියලා එකකුත් තියෙනවා. ඊට පස්සේ b කියලා එකකුත් තියෙනවා. මේ තමයි ab. එතකොට a dash b එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම එකක්. ඒකට මේ a dot වෙලා තියෙනවා. මෙන්න මෙහෙම එකක්. මේ සර්කිට් එක මෙච්චර ලොකුවට හදන්න ඕනද කියලා තමයි අපි ඔය අහන්නේ. ඉතින් ඒකට මම මේකට සත්‍යතා ලේඛනයක් අඳිනවා. එහෙනම් මේ ස්ථාන ටික මතක් කරගත්තොත් අපි a dash මේක a dash ධන b එහෙනම් අවුට්පුට් එක a dot a dash ධන b කියලා අපිට පෙන්වන්න පුළුවන්. දැන් සත්‍යතා ලේඛනය අඳොත් a b a dash ධන b a dot a dash ධන b මෙන්න මේවා තමයි අපිට දකින්න හම්බ වෙන කොලම්. දැන් මම මේක පුරවනවා. ආදාන දෙකනේ. එහෙනම් 0.1 1 අවස්ථා හතරයි එන්නේ. 0.1 0.1 a dash කියන්නේ ඒ වල අනිත් පැත්ත. එහෙනම් 1 1 0.0 ඊට පස්සේ a dash ධන b a dash ධන b කියලා කියන්නේ දැන් බලන්න a dash ධන b හරි a dash b දෙන්න එකතු කරනවා. එහෙනම් මෙතන 1යි මෙතන 1යි මෙතන 0යි මෙතන 1යි. ඊළඟට a dot a dash ධන b ඒකත් එක්ක a මෙන්න මෙයත් එක්ක a dash ධන b dot එකක් and එක විදියට බලනවා. එහෙනම් බලමු අපි output එක 0.1 0.1 0.1 0.1 1.0 1.1 මෙන්න මෙහෙම සත්‍යතා ලේඛනයක් දැන් අපිට ආවා. දැන් මතක් කරන්න මේ ආපු අවුට්පුට් එක ඔයා මීට කලින් ගේට් එකක දැකලා තියෙනවා. එතකොට ඔයාට මතක් වෙන්න ඕන මෙන්න මේ මම දැන් අඳින්න යන සත්‍යතා ලේඛනය. බලන්න මේ අඳින සත්‍යතා ලේඛනය. මේවා අපි ඇඳලා තියෙන ඒවා. මේ සත්‍යතා ලේඛනය ඔයගොල්ලන්ට මතකද? මේ සත්‍යතා ලේඛනය මොන ගේට් එක සම්බන්ධයෙන් ඇඳපු සත්‍යතා ලේඛනයද? AND ගේට් එක. එහෙනම් මේ පරිපතය බැලුවාම මෙන්න මේ අවුට්පුට් එකයි මේ කලින් ආපු අවුට්පුට් එකයි අතර සමානකමක් අපිට පේනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ඇඳපු සර්කිට් එක මේකට සමානයි. ඉතින් දැන් ඕගොල්ලොන්ට සරලවම තේරෙනවා ඇති ලොකු සර්කිට් එකක් මෙතන ගේට් කෑලි 3ක් දාලා හදපු එක එකෙන්ම හදන්න තිබ්බනේ කියලා ඔයාට හිතෙනවද? අන්න ඕකට අපි කියනවා සරල කරනවා කියලා. එහෙනම් a.a' ධන b සමානයි a.b කියලා ඔප්පු කරලා පෙන්නවා අපි සත්‍යතා ලේඛනයකින්. සත්‍යතා ලේඛනයකින් තමයි ඕක ඔප්පු කරේ. දැන් පැහැදිලිද ඕගොල්ලොන්ට? එහෙනම් අපි උදාහරණයක් කියලා දාලා මෙන්න මේ ටික ඇඳගමු. එහෙනම් මේ නිල් පාටින් ලිව්වේ මම සුළු කරන්න දීපු එක. එතකොට a.a' ධන b සරල වූ පසු a.b ට සමාන වුණා. එහෙනම් මම කඩේට ගිහිල්ලා AND එකකුයි O එකකුයි NOT එකකුයි ගෙනල්ලා හදන මේ සර්කිට් එක AND එකක් විතරක් ගෙනාවා නම් හදන්න තිබුණා. ඒ කියන්නේ අපිට දැන් අපේ මොනවා හරි අපි සිද්ධියකට ගේට් වලින් සර්කිට් එකක් හදාගන්නකොට ඒ සර්කිට් එක අපිට හැදිච්ච විදිහටම හදන්න ඕනද කියන එක තහවුරු කරගන්න පුළුවන් අපිට මේ සරල කරන ක්‍රමය පාවිච්චි කරලා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් අපි අඳින ගේට් අඳිනවට වඩා පුංචියට අඳින්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් මේ කලින් එකෙත් අපි දැක්කේ හැම එකක්.
කලින් එකෙත් ඒ ඇඳපු ලොකු සර්කිට් එක හදන්නම ඕනේ අර ඒ වලට දීපු 0.01 දුන්නා නම් වැඩේ ඉවරයි. අන්න ඒවට කියනවා අපි සරල කරනවා කියලා. ඉතින් මේ උදාහරණය අපි ලියාගමු කලින් එකට වඩා මේක වඩාත් ගැළපෙන හින්දා. දැන් අපි මතක තියාගත්තොත් මොනවද මේ සරල වෙනකොට මේ මෙතනට එන ಜಾති කියලා. දැන් පරිපතයක් සරල වුණාම මේ මෙතනට පෙන්නන දේවල් ටික මොනවද තියෙන්න පුළුවන්? ඔතන තියෙන්න පුළුවන් එක්කෝ ඔක්කොම බින්දු තියෙන්න පුළුවන් මෙහෙම. එක්කෝ ඔක්කොම එක තියෙන්න පුළුවන්. අපි කතා කරන්නේ ආදාන දෙකක් ගැනනේ. ආදාන දෙකක් ගැන කතා කරනකොට ඔක්කොම බින්දු හතරක් තියෙන්න පුළුවන්. ඔක්කොම එකේ හතරක් තියෙන්න පුළුවන්. එතකොට බින්දු හතරක්ම තිබ්බොත් අවුට්පුට් එකේ ඒ පරිපතය සමාන වෙනවා බින්දුවට කියලා කිව්වා. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් මොකක් හරි a.b ධන c සරල වුණාම මොකද්ද කියලා අපි හිතමු මේකට අඳින සත්‍යතාලයකනේ අවුට්පුට් එක ඔක්කොම බින්දු තියෙන්නේ කියලා. එහෙනම් ඔයා මේක බින්දුවට සමාන වේ කියලා කිව්වම ඇති. ඔක්කොම එක આવොත් එකට සමාන වේ කියලා කියන්නේ. බැරි වෙලාවත් අවුට්පුට් එකේ තිබ්බොත් 0.2 1 2යි. අර කලින් එකේ. එහෙනම් මේක a ට සමාන වේ කියලා ඔයාලට කියන්න පුළුවන්. අවුට්පුට් එකේ තිබ්බොත් 0.1 0.1 කියලා. එතකොට මේක සමාන වෙන්නේ b ට. අවුට්පුට් එකේ තිබ්බොත් 1 1 0.0 කියලා a dash. මෙහෙම අවුට්පුට් එන්න නම් හැබැයි ඔයා ඉන්පුට් හරියට ලියන්න ඕනේ. ඉන්පුට් අපි ලියන විදිහ කතා කරානේ. 0.1 1 1. ඊට පස්සේ 0.1 0.1. මේ පිළිවෙලටම ලියන්න ඕනේ. මේවා මාරු වුණොත් මෙහෙම එන්නේ නැතුව යනවා. ඊළඟට අවුට්පුට් එක තිබුණොත් 1.1 කියලා අපි ඒකට කියනවා b dash කියලා. අවුට්පුට් එකේ තිබුණොත් 0.1 කියලා අපි ඒකට කියනවා a.b කියලා. අවුට්පුට් එකේ තිබුණොත් 1.1 කියලා අපි ඒකට කියනවා a.b dash කියලා. අවුට්පුට් එකේ තිබුණොත් 0.1 කියලා අපි ඒකට කියනවා a ධන b කියලා. අවුට්පුට් එකේ තිබුණොත් 1.0 කියලා අපි ඒකට කියනවා a ධන b dash කියලා. අවුට්පුට් එකේ තිබුණොත් 0.1 කියලා අපි ඒකට කියනවා අර විශේෂ ගේට් එකේ නම XOR කියලා. අවුට්පුට් එකේ තිබුණොත් 1.1 කියලා අපි ඒකට කියනවා a exclusive b dash කියලා. ඔන්න ඔය විදිහට තමයි සරල කරනවා නම් එන්න පුළුවන්. මේ උත්තර ඇරෙන්න වෙන මොනම හරි උත්තරයක් තිබ්බොත්. දැන් හිතන්න අවුට්පුට් එකේ තියෙනවා 1.1 කියලා. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් ඒක වෙන සරල කරන්න බෑ. ඒක එච්චරයි. මෙහෙම උත්තරයක් අපි දන්නේ නැහනේ. ඒ කියන්නේ අපි මෙන්න මේ අන්තිමට මෙහෙම එන උත්තරේ මේ මන් දැන් දීපු වගුවේ මොනවා හරි නම් තියෙන්නේ. එහෙමනම් විතරයි අපිට සරල කරන්න පුළුවන් වෙන්නේ. ලියා ගන්න මෙහෙම. සරල කිරීම සඳහා සත්‍යතා ලේඛනය ඇඳගත් පසු එහි පහත සඳහන් අවස්ථා 12න් එකක් දැකගත හැකි නම් එය සරල වූ අවස්ථාවක් ලෙස සැලකිය හැක. දැන් ඕගොල්ලෝ මේ දීලා තියෙන සත්‍යතා ලේඛනය ඇඳ ගන්න. එතකොට අපි සරල කරන්න යද්දී සත්‍යතා ලේඛනය නෙමෙයි අතට මේ මන් දීලා තියෙන්නේ. වෙන වෙනම අවස්ථා කීපයක්. එතකොට අපි සරල කරන්න යද්දී අපි අඳින සත්‍යතා ලේඛනයේ අන්තිම කොලම් එක මේවෙන් එකකින්ද තියෙන්නේ කියලා බලන්න. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. මේක ඇඳ ගන්න. ඉතින් ඕගොල්ලොන්ට ඕන නම් ඔන්න මේක සරල කරලා බලන්න පුළුවන්. ගෙදර වැඩක් විදිහට ලියා ගන්න. ඒ ධන කොටු වරහන් ඇතුලේ ආය වරහනක් දාලා ඒ ධන b .b dash
වඩාත් සරල කර දක්වන්න. වඩාත් සරල කර දක්වන්න. අපි ඊට පස්සේ කතා කරමු මේ සත්‍යතා ලේඛන සම්බන්ධයෙන් තාර්කික පරිපත සම්බන්ධයෙන් අපිට ප්‍රායෝගිකව තාර්කික පරිපත පාවිච්චි කරන ආකාරය ගැන. එහෙනම් අපි අනුමාත්‍රකාවක් ලියා ගමු සංග්‍රහිත පරිපත. සංග්‍රහිත පරිපත කියන්නේ 아무තු දෙයක් නෙමේ. සංග්‍රහිත පරිපත කියන්නේ IC වලට. දැන් මේ කඩේ ගන්න තියෙන IC එකක් කොයි වගේද? ඔන්න IC එකක රූපයක් මම ඕගොල්ලන්ට පෙන්නනවා. මේ තියෙන්නේ IC. දැකලා තියෙනවනේ IC ඕගොල්ලෝ ඕන තරම්. එතකොට මේ IC එකක් කියලා කියන්නේ විවිධ උපාංග අන්තර්ගත කරලා නිර්මාණය කරලා තියෙන තනි උපාංගයක්. මේ IC වල logic IC කියන જાතිය ගත්තොත් ඒ IC ඇතුලේ තියෙන්නේ මොනවද? logic IC ඇතුලේ තියෙන්නේ මොනවද? අපි මේ ඉගෙනගත්තු logic circuit. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් IC එකක් මම නිකන් ව්‍යුහය ගැන මෙන්න මෙහෙම රූපයක් අඳිනවා. IC එක උඩින් බැලුවා මේ පොඩි කට්ටයක් එහෙම එක පැත්තකින් තියෙනවා. ඒ පැත්තෙන් තමයි IC එකල පින් අඳුරගන්නේ අපි. මේ මෙහෙ ඉඳලා තමයි එක වෙන්නේ මේක. මේක 1 ඊට පස්සේ 2 ඊට පස්සේ 3 ඊට පස්සේ 4 ඊට පස්සේ 5 ඊට පස්සේ 6 ඊට පස්සේ 7 මේ පැත්තේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි පින්නංක විදියට මේක 8 මේක 9 මේක 10 මේක 11 මේක 12 මේක 13 මේක 14 විදියට තමයි යන්නේ. දැන් මේ IC එක. මේ IC එක ඇතුලේ අර කියන තාර්කික ద్వාර අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන් මෙහෙම. දැන් මේ මං අඳින සර්කිට් එකේ මොනවද ඇතුලේ තියෙන්නේ? AND ගේට් තියෙන්නේ මේ. AND ගේට් මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා ඔහොම. දැන් මම මේ අඳින එක ඔයාට පේනවා AND ගේට් 4ක් මේක ඇතුලේ තියෙනවා. බලන්න. AND ගේට් 4ක් මේක ඇතුලේ තියෙනවා. පින් දෙකක් ඉතුරු වෙනවා මේකේ ධන ඍණ කරන්ට් එක දෙන්න. එතකොට මේකට අපි කියනවා 2 input quad AND එකක් කියලා. ඒ කියන්නේ input දෙක ගානේ තියෙන AND 4ක් තියෙන IC එක. ඕකේ OR තියෙන්න පුළුවන්. හැබැයි තියෙන්නේ ඔක්කොම එක જાතියෙන්. එක එක જાති වල ඒවා මේක ඇතුලේ නැහැ. දැන් ඔය අපි ගොඩක් වැඩවලට පාවිච්චි කරන IC එකක් තියෙනවා. අපි ඒවට කියනවා මේ ඉන්වර්ටර් IC. එතකොට ඔය හෙක්සා ඉන්වර්ටර් එහෙම කිය ඉන්වර්ටර් තියෙනවා. දැන් අපි ගත්තොත් ඔය වගේම 1 2 3 4 5 6 7 කියලා අග්‍ර තියෙනවා. මම මේ අඳින්නේ හෙක්සා ඉන්වර්ටර් එකක් 1 2 3 4 5 6 7 අංක යන්නේ තර විදිහ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ඔය පහුගිය කාලේ මේ IC නිතර මං වැඩවලට ගෙනාවා රුපියල් 25යි 35යි ඔය අතර ගණන් වලට යන ඒවා මේවා මහා ගණන් ඒවා නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ not gate ඔන්න ඔහොම තියෙන්නේ ඔන්න ඔහොම not තියෙනවා මේ IC සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ධන ඉන්පුට් එකක් ඍණ කරගන්න නැත්නම් ඍණ ඉන්පුට් එකක් ධන කරගන්න ඉන්වර්ටර්නේ අනිත් පැත්ත හරවන්න පාවිච්චි කරන්නේ
මේකට අපි කියනවා හෙක්සා ඉන්වර්ටර් එකක් කියලා. කියන්නේ ඉන්වර්ටර්ස් 6ක් තියෙනවා. හෙක්සා ඉන්වර්ටර්. මේවා තමයි අපි මේ කතා කරන සංග්‍රහිත පරිපත කියලා කියන්නේ. ඒක යටතේ ඉලෙක්ට්‍රෝනික පරිපත නිර්මාණය කිරීමේදී ඒ සඳහා තාර්කික පරිපත භාවිත කරනු ලබන අතර ඒවා වෙළඳ පොලෙන් මිලදී ගත හැක්කේ සංග්‍රහිත පරිපත නැත්නම් වරහන් ඇතුලේ IC ලෙසය. පහත දැක්වෙන්නේ එසේ භාවිත කළ හැකි IC කිහිපයකට උදාහරණය නැත්නම් IC දෙකකට උදාහරණය. ඊළඟට දැන් එතකොට මේ IC තමයි අපිට සත්‍යතා මේ සත්‍යතා ලේඛනයක් ඇඳලා අපි පරිපතයක් ගොඩනගා ගත්තට පස්සේ ඒක හදන්න නම් අපිට මේ IC තමයි කඩෙන් ගිහිල්ලා ගන්න වෙන්නේ. එතකොට IC තමයි අපිට ගේට් මිලදී ගන්න තියෙන හොඳම විදිහ. පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා ඕගොල්ලොන්ගේ අච්චු පොතේ පිටු අංක 131 පෙරලා ගන්න. ඒකේ බලන්න හොඳට IC දෙකක් දීලා තියෙනවා. මං ඇඳපු විදි දෙකම නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒකේ IC දෙක කොයි වගේද? එකක තියෙන්නේ NOR අනික තියෙන්නේ NAND. ඉතින් යා ප්‍රශ්නයක් අහනවා මෙහෙම අපෙන්. මොකද්ද ප්‍රශ්නේ? ඉහත පරිපතයේ 1 2 සහ 3 යන තුඩු සැලකූ විට ඒ කියන්නේ පළවෙනියට තියෙන NOR එක සැලකූ විට 2 අගය බිඳුවයි 3 අගය බිඳුවයි නම් 1 අගය මොකද්ද වෙන්නේ? එකෙන් අදහස් කරන්නේ NOR ගේට් එකක් තියෙනවා දෙවෙනි අග්‍රය මේක තුන්වෙනි අග්‍රය මේක පළවෙනි අග්‍රය මේක. එතකොට දෙවෙනි අග්‍රයට එයා දෙනවා කියලා කියනවා මොකද්ද ඉන්පුට් එක බිඳුව. තුන්වෙනි අග්‍රයට දෙනවලු ඉන්පුට් එක බිඳුව. එහෙනම් මේ එකෙන් අවුට්පුට් වෙන්නේ මොකද්ද කියලා අහනවා. ඉතින් බිඳුවයි බිඳුවයි ඕවල බිඳුවයි හැබැයි not හින්දා අවුට්පුට් එක එකයි. ඔක අපිට ඕන නම් මෙහෙම විසඳන්න පුළුවන්. OR වල තර්කය මොකද්ද? A ධන B dash. A වල අගය බිඳුවයි ධන B වල අගය බිඳුවයි B වල අගය බිඳුවයි dash. බිඳුව ධන බිඳුව කියන්නේ බිඳුවයි dash. බිඳුව dash කියන්නේ එකයි උත්තරේ. ඔහොම හදන්න පුළුවන්. දෙවැනි එකේ අහන්නේ මොකද්ද? දෙවැනි එකේ 1 2 තුඩු වල අගය 1 නම් 3 තුඩුව කුමක්ද? එතකොට ඊළඟට දීලා තියෙන්නේ මෙහෙම එකක්. මේක එකලු මේක දෙකලු මේක තුනලු. එහෙනම් මෙයා එක වෙලා මෙයා එක වුණොත් 3 අගය මොකද්ද කියලා අහනවා. 3 අගය බිඳුව වෙනවා. ඇයි ඒ වෙන හැටි බලමු. a.b dash එක ඔය තියෙන්නේ. එතකොට a එකයි .b එකයි dash. 1 1 1 dash. 1 dash කියන්නේ බිඳුවයි. ඔන්න ඔය විදිහට අපිට ඒකේ උත්තර දෙක හදා ගන්න පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලෝ මතක තියාගන්න. ඊළඟට අපි කතා කරමු මෙහෙම. ප්‍රායෝගික තත්ත්ව සඳහා පරිපත නිර්මාණය කිරීම. දැන් මොකද්ද මේ ප්‍රායෝගික තත්ත්වයක් කියලා කියන්නේ? දැන් අපිට ඇත්තටම මේ ඔය ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී විවිධ සිද්ධීන් සඳහා පරිපත ගොඩනගන්න වෙනවා. උදාහරණයක් විදිහට ගෙදර දොරක් අරගෙන හොරෙක් ඇතුළට ආවොත් එලාම් එකක් වදින්න. සර්කිට් එකක් හදාගන්නේ කොහොමද? අන්න එතකොට අපිට ඒවට තමයි ওই තාර්කික පරිපත ගන්න වෙන්නේ. මේ ලොජික් IC කියන ඒවා ඕන වෙන්නේ ඔය වගේ වැඩවලට. එතකොට ගෙදර දොරවල් දෙකක් තියෙනවා නම් අපිට හයි කරන්න පුළුවන් දොරවල් දෙකට සංවේදක දෙකක්. දෙකෙන් එකක් හරි ඇරුණොත් එලාම් එක වදින්න ඕන. ඒක තමයි ප්‍රායෝගික තත්ත්වය. එතකොට A කියලා දොරක් තියෙනවා. මේ තමයි A කියන දොර. B කියලා දොරක් තියෙනවා.
මේ දොරවල් දෙකට මම හයි කරනවා සංවේදක දෙකක්. මේ සංවේදක දෙක තාර්කික පරිපතයකට ගෙනියනවා. මේ තමයි පරිපතය. ඒක සීනුවකට හයි කරනවා. හරි. ඒක සීනුවකට හයි කරනවා. දැන් දොරවල් දෙකෙන් එකක් හෝ විවෘත වුණොත් කිව්වහම මේ පරිපතය මොකද්ද වෙන්න ඕන? මේ පරිපතය ඕවාර එක. ওই දෙකෙන් එකක් හරි අරුණොත් එතකොට සීනුව වදිනවා. ඔන්න ඔය විදිහට පරිපත ගොඩනගා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒක තමයි ප්‍රායෝගික තත්ත්ව සඳහා තාර්කික පරිපත නිර්මාණය කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඕගොල්ලොන්ගේ අච්චු පොතේ ප්‍රායෝගික පරිපත නිර්මාණය කරන්න ඔය දොර ආශ්‍රිතව දීලා තියෙන සර්කිට් එකකුත් තියෙනවා. අපි මෙන්න මේ වීදි ලාම්පුවේ කතාව උදාහරණයක් විදිහට අරගෙන හදලා බලමු. තාර්කික පරිපත ඇසුරෙන් බොහෝ විට නිර්මාණය කරන පරිපත ප්‍රායෝගික තත්වයන් සඳහා භාවිත කළ හැක. මෙහිදී විවිධ අනතුරු හැඟවීමේ පද්ධති ආදිය නිර්මාණය කිරීම සඳහා තාර්කික පරිපත ආශ්‍රිත පරිපත තාර්කික ద్వාර ආශ්‍රිත පරිපත ගොඩ නැගිය හැක. අපි උදාහරණයක් බලමු. යම්කිසි ප්‍රායෝගික තත්ත්වයකට පරිපතයක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් හිතන්න මෙහෙම. විදුලි පහන් කණුවක් තියෙනවා. මේ විදුලි පහන් කණුවේ තියෙන ස්විච් එකකින් දාන්න පුළුවන්. මෙතන තියෙනවා ස්විචය. මෙතන උඩ හයි කරලා තියෙනවා මේ උඩ සෙන්සර් එක, සංවේදකයක්. අපි ඒ සංවේදකයට කියමු අන්ධකාර සංවේදකය. ඒකෙන් අඳුර ගන්නවා රෑ වෙලාද කළුවර වැටිලාද එළිය තියනවද කියන එක ඒකෙන් අඳුර ගන්නවා. ස්විච් එක ඔන් ඔෆ් කරන්න පුළුවන්. තව ඉතින් මේකේ හයි කරලා තියනවා කියලා අපි හිතමු ටයිමර් එකක්. මේකේ හයි කරලා තියනවා තව ටයිමර් එකකුත්. අපි සිංහලෙන් කියනවා කාල ගණකය. කාල ගණකයකුත් හයි කරලා තියනවා. මේ කාල ගණකයෙන් අඳුර ගන්නවා වෙලාව. අන්ධකාර සංවේදකයෙන් අඳුර ගන්නවා අඳුර, ඊළඟට ආලෝකය. ස්විචයෙන් අඳුර ගන්නවා ස්විචය ඔන්ද ක්‍රියාත්මක කරලාද ඕෆ්ද. කාල ගණකයෙන් අඳුර ගන්නවා වේලාව උදේ 6 සිට සවස 6. අපි කෙටියෙන් ලියමුකෝ 6 am to 6 pm ද කියලා බලනවා. එතකොට මේ උදය නැත්නම් දවල් වරුව. ඊට පස්සේ 6 pm to 6 am අඳුර ගන්නවා රාත්‍රී කාලය කියලා. මොකද දැන් දවල්ට උනත් කුරුල්ලෙක් හරි වැහුවොත් මේ අන්ධකාර සංවේදකයේ උඩ ලයිට් එක පත්තු වෙන්න බෑනේ. ඒකින්ද ලයිට් එක පත්තු වෙන්නේ රෑට. ඒ කියන්නේ වෙලාව ටයිමර් එකේ වෙලාව රෑ 6 ඉඳලා උදේ 6 අතර කරවල වුණොත් තමයි පත්තු වෙන්න ඕන. ඔන්න ඔහම සංවේදක තුනක් පාවිච්චි කරලා පරිපතයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ පරිපතයේදී මම තර්ක ගැන කියනවා මේ පරිපතේ
බල්බය මේ තියෙන බල්බය හරිද? මෙන්න බල්බය ස්විචය මගින් බල්බය ස්විචය මගින් on off කළ හැක. එතකොට දවල්ද රෑද කියලා නැහැ. හරිද? දවල් වුණත් රෑ වුණත් කොයි වෙලාවක වුණත් ස්විච් එකෙන් දාන්න නිවන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක ස්විච් එකෙන් දාන්න පුළුවන්. බල්බ් එක නිවිලා තියෙන ඕනම වෙලාවක ස්විච් එකෙන් දැම්මම පත්තු වෙනවා. ස්විච් එක මගින් on off කරන්න පුළුවන්. අමතරව 6 pm 6 am රාත්‍රී කාලයේ අඳුර වැටීමෙන් බල්බය දැල්වේ. ඔන්න මේ කියන තොරතුරු ටික පාවිච්චි කරලා අපි සර්කිට් එක හදන්න ඕන. දැන් කොහොමද අපි සර්කිට් එක හදන්නේ? අපි ඉස්සෙල්ලා මෙහෙම ලියාගමු. මම ඔයගොල්ලෝගේ අච්චු පොතේ තියෙන ප්‍රශ්නෙම තමයි ගන්නෙ. ඒ තියෙන දේවල් ටිකමයි ගන්නෙ. මම ඊට වඩා මේ විස්තර ටික තව ටිකක් විස්තර කරා. ලියා ගන්න. නව නිපැයුම් කරුවේ වීදි ලාම්පුවක් ස්වයංක්‍රීයව දැල්වීම සඳහා ස්විචයක් කාල ගණකයක් සහ අන්ධකාර සංවේදකයක් භාවිත කර පරිපතයක් නිපදවා ඇත. මෙම බල්බය අලුත් ඡේදකින් ලියන්න. මෙම බල්බය ඕනෑම මොහොතක ස්විචය මගින් දැල්විය හැකි අතර සවස 6ත් උදේ 6ත් අතර කාලයේ අඳුර වැටීමත් සමග ස්වයංක්‍රීයව දැල්විය යුතුය. ඉහත සිද්ධියට ගැලපෙන පරිපතය නිර්මාණය කරන්න. හරි මම දීපු ප්‍රශ්න විදිහට අපි බලමු ඔකට උත්තරේ හදන්නේ කොහොමද කියලා. දැන් මේක තියෙනවා බලන්න මම ඔන්න පරිපත සටහන පැත්තකින් මේ සිද්ධිය පැත්තකින් දාලා තියෙනවා. මට මේකෙදි උපකල්පනයක් හදාගන්න වෙනවා. මොකද්ද මේ උපකල්පනය? ස්විචය ඒ ලෙස උපකල්පනය කරන්න ඕන. ඊළඟට කාල ගණකය B ලෙස උපකල්පනය කරන්න ඕන. අකුරු ටිකක් එපා ආදාන වලට. දැන් මේ වෙන්නේ ආදාන ගන්න වෙන්නේ බල්බ් එක ඔන් කරගන්න. කාල ගණකය B ලෙස උපකල්පනය කරන්න ඕන. ඊට පස්සේ සංවේදකය ඩාර්ක් සෙන්සර් එක තියෙනවානේ සංවේදකය C ලෙස උපකල්පනය කරගන්න ඕන. ඒත් එක්කම මම හිතන්න ඕන මෙන්න මේ දේවල්. ස්විචය ඔන් කරන්න පුළුවන් ඕෆ් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේකට ද්විමය තත්ත්ව දාන්න පුළුවන් ඔන් කරනවා 1යි ඕෆ් කරනවා කියන්නේ 0යි කියන එක. කාල ගණකය රාත්‍රී කාලයේදී 1යි දවල් කාලයේදී 0යි. ඒ කියන්නේ හවස 6 උදේ 6 රාත්‍රී කාලේ 1යි උදේ 6 ඉඳලා හවස 6 වෙනකන් දවල් කාලේ 0යි. සංවේදකය අඳුරට 1යි ආලෝකයට 0යි කියලා උපකල්පනයක් මම දාගත්තා. එතකොට මේ තමයි මගේ උපකල්පනය. තව තියෙනවා. මොකද්ද? බල්බය අපි F කියලා ගමු. බල්බය දැල්වීම 1යි නිවීම 0යි. එහෙමත් හිතන්න පුළුවන්. ඔන්න ඔය උපකල්පන ටික මම ඉස්සල්ලාම ලෑස්ති කරගන්න ඕන. ඕවට අනුකූලව තමයි මට පරිපතය හදන්න වෙන්නේ. දැන් තර්ක බලන්න. මොනවාද තර්ක? තර්කය තමයි
බල්බය ස්විචය මගින් හෝ ස්විචය මගින් ඔන් ඔෆ් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒ මගින් හෝ රාත්‍රී කාලයේ ඒ කියන්නේ කාල ගණකය එක වුණාම ඒ කියන්නේ b සමග a එක වුණාම හෝ b එක සමග අඳුර වැටීමෙන් c එක වුණාම නේ බල්බ් එක පත්තු වෙන්න ඕනේ. එක්ක මේ දෙකෙන් පත්තු වෙන්න ඕනේ නැත්නම් ඒ වලින් පත්තු වෙන්න ඕනේ. මොකද්ද තර්කයේ a හෝ ඒ කියන්නේ a ධන b සමග c. ඔන්න ඕක තමයි අපේ තර්කය. දැන් මම මේ තර්කයට ගැලපෙන්න සත්‍යතා ලේඛනය අඳිනවා. ඔන්න බලන්න මොනවාද මේකේ තියෙන්නේ? A තියෙනවා, B තියෙනවා, C තියෙනවා, B සමග C තියෙනවා, A හෝ B සමග C තියෙනවා. ඔන්න ඔය ටිකනේ මේ සර්කිට් එකේ තියෙන්නේ. අපි බලමු මේ අවුට්පුට් එක අර F වල සිද්ධියට සමාන වෙනවද කියලා. බිංදුවයි 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 1 1 1 1 ඊළඟට බිංදුවයි බිංදුවයි 1 1 බිංදුවයි බිංදුවයි 1 1 බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුවයි 1 b.c දැන් b.c කියන්නේ bc දෙකම එක වුණ වෙලාවට 1යි අනික් වෙලාවට බිංදුවයි a ධන b.c දැන් බලන්න පළවෙනි එකයි දෙවෙනි එකයි එකක් හරි එක නම් එකයි එහෙනම් බිංදුවයි 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 1යි 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 ඔන්නෝම එන්නේ දැන් අපි බලමු මේකේ අර කියන තත්ත්වවලදී බල්බ් එක පත්තු වෙලාද කියලා තත්ත්ව ටික බලමු අපි ඔන්න බලන්න ඔන්න බලන්න මේ තියෙන්නේ ස්විච් එක දාපු වෙලාවල් 4 එයා කියලා තියෙනවා බල්බ් එක ස්විච් එක මගින් ඔන් කරන්න පුළුවන්ලු මේ අන්තිමට තියෙන F එහෙනම් දැන් බල්බ් එක මේ ස්විච් එක දාපු 4දී ඔන් වෙලාද? ඔව් ඔන් වෙලා. ඒ කියන්නේ ස්විච් එක කොයි වෙලේ දැම්මත් බල්බ් එක ඔන් වෙලා. ඊට අමතරව බල්බ් එක පත්තු වෙන්නේ රාත්‍රී කාලේ අඳුර වැටීමෙන්. රාත්‍රී කාලය කියන්නේ B1 වෙලා. මේ තියෙන්නේ B1 වෙච්ච වෙලාවල්නේ. මේ තියෙන්නේ B1 වෙච්ච වෙලාවල්. ඒත් එක්කම අඳුර වැටීමෙන්. අඳුර වැටෙනවා කියන්නේ C1 වෙනවා. මේ තියෙන්නේ C1 වෙච්ච වෙලාවල්. දැන් බලන්න B1 වෙලා C1 වෙච්ච වෙලාවල් මේ තියෙන්නේ B1 වෙලා C1 වෙච්ච වෙලාවල් ඒ වෙලාවල් වලදීත් බල්බ් එක පත්තු වෙලාද? ඔව් ඒ වෙලාවල් වලදීත් බල්බ් එක පත්තු වෙලා නැහැ. ඉතින් එහෙනම් තර්කය ඉවරයි. අපිට හදන්න තියෙන පරිපථය මොකද්ද? මෙන්න එකක් මෙන්න B මෙන්න C එතකොට B සමග C හෝ A මෙතනින් ඉවර. මෙතනට අපි බල්බය මෙතනට ස්විචය මෙතනට කාල ගණකය මෙතනට මොකක්ද අනික සංවේදකය. දැක්කද ප්‍රායෝගික තත්වයකට අපි පරිපථයක් හදපු හැටි. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕන මොකද්ද? උපකල්පන ගොඩ නගා ගන්න ඕන. ඊට පස්සේ තර්කය ගොඩ නගා ගන්න ඕන. තර්කයට අදාළ සත්‍යතා ලේඛනය අඳින්න ඕන. ඊළඟට පරිපථය ගොඩ නගන්න ඕන. තේරුණාද? රූප සටහන අඳින්න ඕනේ නැහැ ලයිට් කණුව දීලා තියෙන 1 2 3 4 අවස්ථා ටික අඳ ගන්න. මුලින්ම උපකල්පන. මම චුට්ටක් ඒ ටික ආයෙ ලොකු කරන්නම්. උපකල්පන යටතේ ස්විචය A ලෙසද කාල ගණකය B ලෙසද සංවේදකය C ලෙසද බල්බය F ලෙසද උපකල්පනය කරා. එතකොට ස්විචය ඔන් වෙනවා නම් 1 ඕෆ් නම් 0. කාල ගණකයෙන් රෑ වුණොත් 1 දවල්ට 0. සංවේදකය C කියලා අරගෙන අඳුරු නම් 1 ආලෝකය තියෙනවා නම් 0. බල්බ් එක F කියලා අරගෙන බල්බ් එක පත්තු වෙනවා නම් 1 නිවෙනවා නම් 0. අපි එක බිඳුවෙන්නේ හැමදේම ඉදිරිපත් කරගන්න ඕන. ඇයි මේ බූලියානු ප්‍රකාශන ඔක්කොම එක බිඳුව පදනම් කරගෙන ලියන්නේ. ඒකින්ද අපිට ඔක්කොටම එක බිඳුව ඉදිරිපත් කරගන්න වෙනවා. ඊළඟට අපේ තර්කය මේ තර්කය ගොඩනගන්නේ කොහෙන්ද?
මේ තර්කය ගොඩනගන්නේ මේ ප්‍රශ්නේ දීලා තිබ්බ කොටස් දෙකෙන්. මේක ඕගොල්ලෝ ලියාගත්තා. මොකද්ද කියන්නේ? බල්බය ස්විචය මගින් ඔන් කළ හැක එක්කෝ රෑට කරවල වුණාම. දැන් හවසට කරවල වෙන්න ඕන. ඒ වෙලාවේදී ඒකයි මම මේ වෙලාව දුන්නේ ටයිම් සෙන්සර් එක 6 ඉඳලා උදේ 6 වෙනකන් කාලේ කරවල වුණාම. දැන් හවස 6ට තාම කරවල නැත්තම් ලයිට් එක පත්තු වෙලා නැහැ. සමහර කාලවලට හවස 6ට කරවලයි සමහර කාලවලට කරවල නැහැ. එතකොට හවස 6න් පස්සේ කරවල වුණොත් තමයි ලයිට් එක පත්තු වෙන්නේ. හවස 6 වුණාට පත්තු වෙන්නෙත් නැහැ. කරවල වුණාට පත්තු වෙන්නෙත් නැහැ. දෙකම වෙන්න ඕන. ඒකනේ B සමග C කියලා අපි ගත්තේ. ඔන්න ඔය තර්ක දෙක හරියට ඔයා තේරුම් ගන්න ඕන. ඔය දීලා තියෙන ඔය කොටසෙන්ම තමයි ඔයාට ඔය තර්කය හදාගන්න වෙන්නේ. එතකොට අපිට කියවන්න පුළුවන් A හෝ B සමග C. B සහ C සමග සහ දෙකම එකනේ. එතකොට අපේ තර්කය එක්කෝ BC දෙක වුණාම බල්බ් එක පත්තු වෙනවා. හෝ එහෙම නැත්නම් ස්විච් එකෙන් බල්බ් එක පත්තු වෙනවා. ඒක තමයි මම BC වරහන් කරේ. වරහන මාරු කරලා දාන්නත් බෑ අපිට. BC තමයි එකට වෙන්න ඕන. ඒකින්ද BC වලට වරහන දැම්මා. ඉතින් එතකොට ඔයාලට මේ ගොඩනැගෙන තර්කය තියෙනවනේ. මෙන්න මේ ගොඩනැගෙන තර්කයට පරිපත සටහන අඳින්න කලින් සත්‍යතා ලේඛනයත් අඳින්න පරිපතෙත් අඳින්න. හරි එතකොට ඔයගොල්ලෝගේ අච්චු පොතේ ඔය විදිහට හදපු තව සර්කිට් එකක් තියෙනවා පිටුව 134. ඒකේ නොට් එකකුත් දාලා තියෙනවා. ඇයි එහෙම නොට් එක දාලා තියෙන්නේ? එයා මම ගත්ත උපකල්පනය වෙනස් විදිහකට අරගෙන තියෙන්නේ. බලන්න ආලෝක සංවේදකය බලන්න ආලෝක සංවේදකය අඳුරු අවස්ථාව බිඳුව කියලායි එයා අරගෙන තියෙන්නේ. අපි අපේ සර්කිට් එකේ ගත්තේ අඳුරු අවස්ථාව සංවේදකය 1 කියලා. ඒක හින්දායි පරිපතය මෙහෙම ආවේ. හැබැයි එයා අරගෙන තියෙන්නේ අඳුරු අවස්ථාව බිඳුවයි කියලානේ. අච්චු පොතේ එක. එතකොට අඳුරු අවස්ථාව අච්චු පොතේ බිඳුව හින්දා එයාට ආලෝක සංවේදකයට නොට් එකක් දාන්න වෙනවා. ඇයි? අඳුරු වෙලාව බිඳුවයි හැබැයි ප්‍රතිදානයක් ගන්න නම් අපිට එක කරන්න වෙනවා. එතකොට අඳුරු වෙලාව බිඳුව වුණාම නොට් එක හරහා ගිහිල්ලා එක වෙනවා. ඒ හින්දා තමයි එයා නොට් එක දාලා තියෙන්නේ එයාගේ ප්‍රශ්නෙට. එයාගේ ප්‍රශ්නය උපකල්පනය අරගෙන තියෙන්නේ එහෙමයි. හරි එයා කියනවා අඳුරු අවස්ථාවේදී බිඳුව වේ කියලා එයා කියනවා. ඒ හින්දායි එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඒ කතාවත් ඔළුවේ තියාගෙන ඔයාට පුළුවන් මේ පිටු අංක 135 පිටුවේ තියෙන ක්‍රියාකාරකම මෝටර රථයක අනතුරු හැඟවීමේ සංඥාවක් නාද වෙන්න දීලා තියෙන ප්‍රශ්නෙට අදාළ හිස්තැන් දෙකක් තියෙන්නේ පුරවන්න සුදුසු පරිපත දෙක ඇඳලා ඉතින් ඕකට එයා කියන්නේ මේ මෝටර රථ උපාංග නිෂ්පාදන ආයතනයක් විසින් මෝටර රථයේ එන්ජිම ක්‍රියාත්මකව නොමැති විටදී රථයේ චලනයක් හෝ වීදුරුවකට හානියක් සිදු වූ විට අනතුරු සංඥාවක් නිකුත්වන මෝටර රථ ආරක්ෂක පරිපතයක් නිර්මාණය කරලා තියෙනවා. මේ සඳහා මෝටර රථයේ එන්ජිම ක්‍රියාත්මකව පවතින විට ප්‍රතිදානය එකවන සංවේදකයක් අපි ඕගොල්ලෝ ඒක හදන්න A කියලා ගන්න ඒ එන්ජිම ක්‍රියාත්මකයිද කියලා බලන්න A කියලා සංවේදකයක් ගන්න. ඊට පස්සේ වීදුරු වලට හානි වූ විට කියන එකට B කියලා සංවේදකයක් ගන්න. එතකොට එක වෙනවා. රථයේ චලනයක් තියෙනවා නම් එතකොට C කියන අවස්ථාව රථයේ චලනයක් වන අවස්ථාවේදී එක වෙන සංවේදකයක් කියලා තියෙනවා. එතකොට ABC තුන අරගෙන සුදුසු තාර්කික ద్వාරය අහනවා. ඊට පස්සේ ඇඳලා පෙන්වන්න කියනවා සත්‍යතා ලේඛනයත් ඕගොල්ලෝ ගොඩනගන්න. ඒකේ උපකල්පන දීලා තියෙනවා. දීලා තියෙන විදිහට ගන්න. දැන් මං කලින් පළවෙනි පාරම මට ඕන විදිහට අරගෙනයි ඇඳලා පෙන්නුවා. ඉතින් ඒ ක්‍රියාකාරකමත් කරන්න ඕන ඕගොල්ලෝ. ඊට අමතරව රිවිෂන් ක්වෙස්චන් එකේ ඇති අන්තිම තාර්කික ద్వාරවල අන්තිම ප්‍රශ්නෙටත් ඔය වගේ ප්‍රශ්නයක් මම දාලා තිබ්බා. ඒකත් ඕගොල්ලොන්ට ලියන්න පුළුවන්. ඒකෙත් ඔය වගේ සංවේදකයක් ආශ්‍රිතව මොකක් හරි ගුවන් යානයකද කොහෙද ප්‍රශ්නයක් තිබුණේ.
ඒකටත් උත්තර ලියන්න. ඊළඟට අච්චු පොතේ දැන් මේ අපි කරපු විදුලි පහන සම්බන්ධයෙන් අච්චු පොතේ තියෙන එකත් පොඩ්ඩක් බලන්න මොකද්ද ඒ සංවේදකය අඳුරු අවස්ථාව එක නැතුව බිඳුව තිබ්බොත්. එතකොට ආලෝකයේ අවස්ථාව බිඳුව නැතුව එක තිබ්බොත් කොහොමද මේ පරිපථය වෙනස් වෙන්නේ කියන එක ගැනත් ඔයා බලන්න.